මේ වෙනකන් කතා කරේප්ට ඔය දෙවෙනි පාඩමේ හිම බහණ්ඩ වෙළඳපොළ ගැන නේද? බහණ්ඩ වෙළඳපොළේ බහණ්ඩයක් විකිනන විදිය ඉල්ලුම සැපියුම ඒ විදිහට අපි බහණ්ඩ වෙළඳපොළ ගැන දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමේ හොඳට ඉගෙන ගත්තා. දැන් අපි මෙතනදී බලන්නේ බහණ්ඩයක් විකුණන එක නෙමෙයි. නිෂ්පාදන සාධක තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසායකත්වය කියලා. මෙන්න මේ නිෂ්පාදන සාධක අලෙවි වෙන වෙළඳපොළක් තියෙනවනම් අපි යන්නේ වෙළඳපොළ ගැන තමයි දැන් සාකච්ඡා කරන්නේ. එතකොට මතක තියාගන්න අපි අර දෙවනි පාඩමේදී කතා කරේ බහණ්ඩයක් විකුණන වෙළඳපොළ පිළිබඳව. ඒතර බහණ්ඩයකට ඉල්ලුම් කරුවෝ ඉන්නවා, බහණ්ඩයක සැපියුම් කරුවෝ ඉන්නවා. දැන් මේ පාඩමේ මේ කොටසේදී අපි කතා කරන්නේ නිෂ්පාදන සාධක හුවමාරු වෙන වෙළඳපොළ. එතකොට නිෂ්පාදන සාධක ඉල්ලන මිනිස්සුත් ඉන්නවා, සපයන මිනිස්සුත් ඉන්නවා. දැන් අපි ඕක ලස්සනට මේ සංසන්දනය කරොත් බහණ්ඩ වෙළඳපොළත් එක්ක බහණ්ඩ වෙළඳපොළක බහණ්ඩ ගිහිල්ලා ඉල්ලන අයට අපි කියන්නේ පාරිභෝගිකයෝ කියලා නේද? පාරිභෝගිකයෝ තමයි බහණ්ඩ වෙළඳපොලේ බහණ්ඩ ඉල්ලුම් කරන්නේ. එතකොට බහණ්ඩ සපයන්නේ කවුද? බහණ්ඩ සපයන්නේ අපි කියනවා සැපයුම් කරුවෝ නැත්නම් ඒගොල්ලන්ට අපි කියනවා නිෂ්පාදකයෝ කියලා. එතකොට පාරිභෝගිකයෝ ඉල්ලනවා. පාරිභෝගිකයෝ කියන්නේ කුටුම්බ. කුටුම්බ තමයි බහණ්ඩ වෙළඳපොලේ ඉල්ලුම් කරුවෝ වෙන්නේ. බහණ්ඩ වෙළඳපොලේ සැපයුම් කරුවෝ වෙන්නේ නිෂ්පාදන ආයතන ටික. හැබැයි සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක ඉල්ලන්නේ කවුද? දැන් නිෂ්පාදන සාධක ඉල්ලන්නේ ඇයි? නිෂ්පාදන සාධක ඕන වෙන්නේ බහණ්ඩයක් හදන්න. එතකොට බහණ්ඩ හදන්න නිෂ්පාදන සාධක ඉල්ලන්නේ කවුද? තිසල් කවුද ඉල්ලන්නේ? තිසල් බහණ්ඩ හදන අයට අපි කියන්නේ නිෂ්පාදකයෝ කියලා නේද? එතකොට බහණ්ඩ නිෂ්පාදනය සඳහා ඒ සාධක ඉල්ලුම් කරන අයට අපි කියන්නේ නිෂ්පාදකයෝ කියලා. එතකොට බලන්න සාධක වෙළඳපොලේ සාධක ඉල්ලුම් කරන්නේ නිෂ්පාදන ආයතන විසින්. ඇයි? ඒගොල්ලෝ ඒ නිෂ්පාදන සාධක ඉල්ලුම් කරලා ඒ වයින් බහණ්ඩ හදනවා. එතකොට බලන්න ඇත්තටම බහණ්ඩ වෙළඳපොළ ගැන කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ සාධක වෙළඳපොළ ගැන. නිෂ්පාදකයෝ විසින් සාධක ඉල්ලුම් කරලා ඒ සාධක වලින් බහණ්ඩ හදලා වෙළඳපොළට බහණ්ඩ සපයනවා. එතකොට නිෂ්පාදකයෝ කියන කට්ටිය සාධක වෙළඳපොළේදී නම් ඉල්ලුම් කරුවෝ විදියට තමයි සලකන්නේ. හැබැයි ඒගොල්ලෝ හදන බහණ්ඩ වෙළඳපොළේ විකුණද්දී නිෂ්පාදන ආයතන කියන්නේ සැපයුම් කරුවෝ. දැන් ඔයගොල්ලන්ට අන්නේ අදහස තේරෙන්න ඕනේ. ඊළඟට සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක සපයන්නේ කවුද? නැත්නම් නිෂ්පාදන සාධක තියෙන්නේ කා ළඟද? නිෂ්පාදන සාධක තියෙන්නේ සාමාන්‍ය ජනතාව ළඟ නේද? භූමිය තියෙන්නේ සාමාන්‍ය ජනතාව ළඟ, ප්‍රාග්ධනය, ඊළඟට ශ්‍රමය, විවසායකත්වය මේ දේවල් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ළඟ. අපි ඒ අයට කියන්නේ කුටුම්බ කියලා. එතකොට සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක තියාගෙන ඉන්න කුටුම්බ ඒ අය තමයි නිෂ්පාදන සාධක ටික සපයන්නේ. අන්න එතකොට අපි කියනවා පුතේ සාධක වෙළඳපොලේ සාධක සැපයුම් කරුවෝ වෙන්නේ කුටුම්බ කියලා. දැන් බලන්න අර බහණ්ඩ වෙළඳපොලේ ඉන්න දෙපාර්ශවය මාරු වෙලා තමයි සාධක වෙළඳපොලේදී අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. right. එතකොට එහෙමනම් සරලව මතක තියාගන්න සාධක වෙළඳපොළක නිෂ්පාදන සාධක තමයි අලෙවි වෙන්නේ. ඒකෙදි නිෂ්පාදන සාධක ඉල්ලන අය කවුද? සපයන අය කවුද කියලා මතක තියෙන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන ඉතාමත් වැදගත් මේ බෝල්ඩ් කරලා තියෙන වාක්‍ය. මේක දෙවනි පාඩමේදීත් තියෙනවා. මෙතනදිත් හම්බ වෙනවා. මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. නිෂ්පාදන සාධකවල මිලයි ඒ නිෂ්පාදන සාධක අලෙවි වෙන ප්‍රමාණයයි මත තමයි යම් පුද්ගලයෙකුගේ ආදායම තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ ඕනම කුටුම්බයකගේ ආදායම තීරණය වෙන්නේ
ඒ කුටුම්බය හෝ පුද්ගලයා සතුව තියෙන නිෂ්පාදන සාධකවල මිලයි ඒ මිල යටතේ අලෙවි වෙන සාධක ප්‍රමාණයයි මත. ඒ හින්දා මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒක මතක තියාගන්න ඕනේ. රයිට්. ඔය අදහසත් එක්ක මෙන්න මේ ටික පොඩ්ඩක් කියවලා බලන්න. රයිට්. නිපුණ තිසල් නිපුණ ගිහිල්ලා. උනට සිග්නල් නැතුවත් දන්නේ නේද? අපි ඉන්නේ තේම එකක් තමයි. ඔව්. මේ හරි කමක් නැහැ. අපි අරගෙන යන්. මේ මෙතන මහා ලොකු කාරණා ටිකක් නැහැ. මේ මං කියපු කාරණා ටික විතරක් නිකන් මතකේ තියාගන්න. ඊළඟට මේ සාධකයක මිල තීරණය වෙන විදිය තියෙනවා. මේවා ඇත්තට ලොකු දේවල් නෙමෙයි. භාණ්ඩ වෙළඳපොලේදී තියෙන විදියටම තමයි සාධක වෙළඳපොලෙත් මිල තීරණය වෙන්නේ. ඒකේ වැදගත්ම කාරණාව තමයි මෙන්න මෙතන තියෙන කාරණාව. නිෂ්පාදන සාධක සඳහා තියෙන්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක්ලු. මේ වචනේ තමයි ඉතාමත් වැදගත් ඈ. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගන්න. භාණ්ඩ සඳහා තියෙන්නේ ඍජු ඉල්ලුමක්. හැබැයි සාධක සඳහා තියෙන්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක්. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් ඍජු ඉල්ලුමක් කියන්නේ අපි ඒ කරන ඉල්ලුම තුලින් ඍජුවම අපේ අවශ්‍යතාවයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඍජුවම අපේ අවශ්‍යතාවයක් ඉෂ්ට වෙන මොනවම හෝ ඉල්ලුමක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඍජු ඉල්ලුමක් කියලා. එතකොට යම් අවස්ථාවකදී අපි කරන ඉල්ලුම හරහා ඍජුවම අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැත්තම් එතකොට අපි ඒකට කියන්නේ වක්‍ර ඉල්ලුම කියලා. ඍජු ඉල්ලුම කියන්නේ ඒ ඉල්ලුම තුලින් අපේ අවශ්‍යතාවය ඍජුවම ඉෂ්ට වෙනවා. යම්කිසි ඉල්ලුමක් තුලින් අපේ අවශ්‍යතාවය ඍජුවම ඉෂ්ට වෙන්නේ නැත්නම් අපි ඒකට කියන්නේ වක්‍ර ඉල්ලුමක්. ඒ වක්‍ර ඉල්ලුමට කියන තවත් නමක් තමයි ව්‍යුත්පන්න ඉල්ලුම කියලා කියන්නේ. එතකොට අපි දැන් බැලුවොත් අපි පාන් ගෙඩියක් ඉල්ලනවා කියලා හිතමුකෝ. එතකොට අන්න අපි පාන් සඳහා ඉල්ලුමක් බිහි කරලා. දැන් මේ පාන් වලට කරපු ඉල්ලුම හරහා පාන් ගෙඩියක් අපි අරගෙන අපේ ආහාර කියන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. එතකොට පාන් වලට කරපු ඉල්ලුම ඍජු ඉල්ලුමක්. හැබැයි අපි හිතමු අපි ඉල්ලුම් කරනවා පාන් පිටි ටිකක්. එතකොට පාන් පිටි ටිකක් ඉල්ලන්නේ පාන් පිටි එහෙම අරගෙන අපි කන්න නෙමෙයි. නේද? එතකොට අපි මොකද කරන්නේ? පාන් පිටි ටික ගෙදර ගෙනල්ලා ඒකෙන් රොටි හරි එම නැත්නම් ඉන්දියාප්ප හරි මොනවා හරි જાතියක් හදලා ඒක තමයි අපි පරිභෝජනය කරන්නේ. එතකොට අපිට පේනවා පාන් පිටි ඍජුවම ඉල්ලුම් කරා කියලා අපේ අවශ්‍යතාවය ඍජුවම ඉෂ්ට වෙන්නේ නැහැ.
ඒ පාම් පිටි ගෙනල්ලා වෙන මොකක් හරි භාණ්ඩයක් හදලා ඒ භාණ්ඩය පරිභෝජනය කරලා තමයි අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ. අන්නේ නිසා අපි කියනවා පුතා අර පාම් පිටි සඳහා කරපු ඉල්ලුමෙන් ඍජුවම අපේ අවශ්‍යතාවයක් ඉෂ්ට වුන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා පාම් පිටි වලට කරපු ඉල්ලුම වක්‍ර ඉල්ලුමක් කියලා. ඒ වගේම ඕගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයාලට ඕනේ නිවාසයක් හදන්න. එතකොට නිවාසය තමයි අපේ අවශ්‍යතාවය. හැබැයි අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා ගෙයක් සල්ලි දීලා ගත්තොත් ඒකේ කෙලින්ම ඍජු ඉල්ලුමක්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ගේ හදන්න මේසන් බාස් කෙනෙක්ට වැඩට එන්න කියනවා. එතකොට අපි මේසන් බාස්ගේ ශ්‍රමය ඉල්ලලා තිනවා. එතකොට මේසන් බාස්ගේ ශ්‍රමය ඉල්ලුම් කරා කියලා ඒකෙන් අපේ නිවස කියන අවශ්‍යතාවය ඉෂ්ට වෙනවද? නෑ. අපි මොකද කරන්නේ? අර මේසන් බාස්ගේ ශ්‍රමය ඉල්ලුම් කරලා ඒ හරහා නිවසක් හදාගන්න. ඒ නිවසෙන් තමයි අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ. එතකොට පේනව නේද? අපි අර නිෂ්පාදන සාධකවලට ඉල්ලුමක් කරාට ඒ හරහා ඍජුවම අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඍජුවම අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැත්නම් එහෙම ඉල්ලුමකට අපි කියන්නේ වක්‍ර හෙවත් ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා. රයිට් ඔන්න ඔය විදිහට තමයි අපේ වක්‍ර ඉල්ලුම ව්‍යුත්පන්න ඉල්ලුම කියන එක ගැන අපි පැහැදිලි කරන්නේ. රයිට්. ඉතින් ඔය කාරණාව සරලවම මේ නෝට් එකෙත් පැහැදිලි කරලා තිනවා. මේ නෝට් එකේ තියෙන කොටස චුට්ටක් කියව ගන්න මම මේ හයිලයිට් කරලා තියෙන කොටස. රයිට්. ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා මෙතන යටින් පොඩි හිස්තැනක් පුරවන්න නේද? මෙතන උදාහරණයක් විදිහට ලියන්න තියෙනවා. අපි කරන මේ වක්‍ර ඉල්ලුම් මොනවද කියලා තමයි එතන ලියන්න තියෙන්නේ. මෙන්න මේ උදාහරණ ටික ලියා ගන්න. පළවෙනි උදාහරණය ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම මත එම ලියාගෙන යන්න. ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම මත ඒවා නිපදවන ශ්‍රමිකයින්ට ඉල්ලුමක් ඇතිවීම දැන් ඔයගලන්ට ඒක කියෙව්වාම පැහැදිලි ඇති. ඇඟලුම් වලට තියෙන ඉල්ලුම මත තමයි ඇඟලුම් නිෂ්පාදනය කරන ශ්‍රමිකයන්ටත් ඉල්ලුමක් බිහි වෙන්නේ. නේද? එතකොට ඒ ඇඟලුම් නිෂ්පාදනය කරන ඒ ශ්‍රමිකයන්ට කරන ඉල්ලුම අපි සලකන්නේ වක්‍ර හෙවත් ව්‍යුත්පන්න ඉල්ලුමක් විදියට. රයිට් එකේ දෙවෙනි එක ලියා ගන්න. තව උදාහරණයක්. තව එකක් ලියා ගන්න මෙතන මෙහෙම.
පරිගණක වලට ඇති ඉල්ලුම මත පරිගණක වලට ඇති ඉල්ලුම මත පරිගණක මෘදුකාංග ශිල්පීන්ට පරිගණක මෘදුකාංග ශිල්පීන්ට ඉල්ලුමක් ඇතිවීම ඉල්ලුමක් ඇතිවීම දැන් එතකොට ඔන්න අපි කාරණා දෙකක් කතා කරා ඒ උදාහරණ දෙක ඇති ඊළඟට මේ බලන්න මෙතන තව කාරණාවක් කියනවා නිෂ්පාදන සාධකවල මිලයි ඒ සාධකවලට තියෙන ඉල්ලුම් ප්‍රමාණයයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා අපි දන්නවනේ ඕනම දෙයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ නේද භාණ්ඩයක් ගත්තත් ඒ කියන්නේ භාණ්ඩ වෙළඳපොලේදී ගත්තත් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඉතින් සාධක වෙළඳපොලෙත් එහෙම තමයි ඕනම එකක මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණයේ තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් රයිට් ඉතින් ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි කරනවා මෙන්න මෙතන එනම් කියලා මෙතන තව චුට්ටක් පැහැදිලි කරනවා මේ හිස්තැනේ ලියා ගන්න සාධක මිල වැඩි වන විට සාධක මිල වැඩි වන විට සාධක මිල වැඩි වන විට සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය සාධක ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුවන අතර සාධක මිල අඩුවන විට සාධක ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ සාධක ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ එච්චරයි එතන ලියා ගන්න තියෙන්නේ. එතකොට ඒක මහා ලොකු සංකල්පයක් නෙමෙයි අපි කලින් ඉගෙනගත්තු සංකල්පයක්. ඉතින් මෙතෙන්දි කියනවා දැන් ඒ නිසා මේ සාධක සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවලු. මතක තියාගන්න ඕනම දෙයක ඉල්ලුම් වක්‍රය නිලත් එක්ක තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම වමේ සිට දකුණට මේව පහළට බෑවුම් වෙනවා. එතකොට දැන් මේ විදිහට ඔයගලන්ට ඉල්ලුම් වක්‍රය අඳින්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් සාධක වෙළඳපොලේදී අපි ඉල්ලුම් වක්‍රය අඳින්නේ පුතේ පොඩ්ඩක් මෙහෙම අර ඒකීය නම් ඉල්ලුම් වක්‍රය මතක නේද? ඔන්න ඔය විදිහට අඳින්නේ. ඉතින් මතක තියාගන්න සරල රේඛාවක් විදිහට ඉල්ලුම් වක්‍රය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි වැරද්දක් නැහැ. මේ හැඩයට ඉල්ලුම් වක්‍රය තිබ්බත් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් විභාගෙදී ওই වක්‍ර දෙකෙන් කොයි වක්‍ර තිබුණත් ප්‍රශ්නයක් කරගන්න එපා දෙකම හරි. හොඳයි? රයිට්. එතකොට අපි මෙතන දැන් ඔන්න සාධක සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය ඇඳා. දැන් අපි ඒක නම් කරන්න ඕනේ. නේද? මුලින්ම අක්ෂර නම් කරන්න ඕනේ. මේ පැත්තේ තියෙන්නේ ඒ සාධකයේ මිල. ඕගොල්ලෝ කෙලින්ම ලියන්න සාධකයේ මිල කියලා මෙතන. හොඳේ? එතකොට ඒක අපිට මේ විදිහට P කියලා නම් කරන්න පුළුවන්. අදාළ නිෂ්පාදන සාධකයක් එක්ක ඉතින් මේක වෙනස් වෙනවා. හරිද? මිල මේ පැත්තේ ප්‍රමාණය. සාධක ප්‍රමාණය. වක්‍රයත් අපිට මේ විදිහට නම් කරන්න පුළුවන්.
වක්‍රය තමයි ඉල්ලුම් වක්‍රය. අපි හිතමු දැන් මේ අපි අඳින්නේ නිෂ්පාදන සාධක හතරටම වෙන වෙනම ඉල්ලුම් වක්‍ර හතරක් අඳින්න පුළුවන් නේද? භූමියේ ඉල්ලුම් වක්‍රය වෙනම අඳින්න පුළුවන්, ශ්‍රමය සඳහා ඉල්ලුම් වක්‍රයක් වෙනම අඳින්න පුළුවන්. එහෙම වෙන වෙනම අඳින්න පුළුවන්. අපි හිතමු මේ අපි අඳින්නේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය කියලා. මේ තියෙන්නේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය. එතකොට මොකක්ද අපිට කරන්න පුළුවන්? මේක ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය නම් අපිට මොකද්ද මේකේ කරන්න පුළුවන් දේ? දැන් අපිට පුළුවන් එහෙමනම් මෙතන තියෙන දේවල් ලස්සනට වෙනස් කරන්න නේද? මිල නෙමෙයි දැන්. මෙතන නිකම්ම ප්‍රමාණය නෙමෙයි. මෙතන නිකම්ම ඉල්ලුම් වක්‍රය නෙමෙයි. අර බලන්න අර නිෂ්පාදන සාධකයේ නම වෙනස් වෙනකොට ඒකට හරියන විදිහට අපිත් මේ අක්ෂවල තියෙන විස්තර පොඩ්ඩක් වෙනස් කරනවා. ඉතින් එතකොට අපිට මෙහෙම කරත හැකි පුතා. දැන් ශ්‍රමය සඳහා මොකද්ද අපි කරන ගෙවීම? වැටුප නේද? එතකොට අපිට මේ පැත්තේ ලියන්න පුළුවන් ලස්සනට වැටුප කියලා. ඔයගොල්ලෝ සිංහලෙන් ලියන්න වැටුප කියලා. මේ විදිහට මට දාන්න පුළුවන්. වැටුප. නැත්තම් වැටුප් මට්ටම. කැමති එකක් දාත හැකි. මෙතන ඉන්නේ රුපියල් වලින් නේද? රූ කියලා දාත හැකි. මේ පැත්තේ ඉන්නේ ශ්‍රම ප්‍රමාණය නේද? ශ්‍රමිකයෝ තමන්ගේ ශ්‍රමය සපයන ප්‍රමාණය තමයි මේ පැත්තට එන්නේ. එතකොට අපිට මේකට ලියන්න පුළුවන් පුතා ශ්‍රම ඒකක ප්‍රමාණය කියලා සිංහලෙන්. මම ඉංග්‍රීසියෙන් ලියනවා QL කියලා. ශ්‍රම ඒකක ප්‍රමාණය. බලන්න අර ශ්‍රමය සඳහා වුණොත් මේ අක්ෂ දෙකේ ලස්සනට ඒක විස්තරාත්මකව අපි ලියනවා. ඔයගොල්ලොත් වරහන් ඇතුලේ මේක දාගන්න. ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය නම් දැන් එතකොට මෙතන තියෙන්නේ වැටුප, මේ පැත්තේ තියෙන්නේ ශ්‍රම ඒකක ප්‍රමාණය. මේක ඉල්ලුම් වක්‍රය මොන ඉල්ලුම් වක්‍රයද? ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය. එතකොට අපි ශ්‍රමය සඳහා වන ඉල්ලුම් වක්‍රය කියන එක මෙහෙම පෙන්නනවා. DL කියලා. ඒ කියන්නේ ලේබර් වලට තියෙන ඩිමාන්ඩ් එක DL. ඒක නම් ඉංග්‍රීසියෙන්ම ලියාගන්න ඒක හොඳයි. සිංහලෙන් මේකට කියනවා ශ්‍රම ඉල්ලුම් වක්‍රය. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගලන්ට පුළුවන් පුතේ එක් නිෂ්පාදන සාධකයට අදාළ වෙන විදිහටත් මේ අක්ෂ වෙනස් කර කර හදන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ප්‍රාග්ධනය ගමුකෝ. ප්‍රාග්ධනයේ මිල කියලා සලකන්නේ පොලි අනුපාතිකය. එතකොට අපි මේ ප්‍රාග්ධන වක්‍රයක් යන්දොත් ප්‍රාග්ධනයට අදාළ ඉල්ලුම් වක්‍රයක් යන්දොත් මේ P කියන තැන එන්න ඕනේ පොලි අනුපාතිකය. Q කියන පැත්තට නම් ඉතින් ඒකමයි එන්නේ. එතකොට එන්නේ ප්‍රාග්ධන ප්‍රමාණය. ඉතින් ඒ වගේ ලස්සනට Tamanට පුළුවන් වෙන්න ඕනේ මේ ගලපලා අදාළ වෙන්නේ මොකද්ද කියලා අර අක්ෂවල නම් කරා. රයිට් එහෙම නම් කරන්න බැරි වුණත් කමක් නැහැ. සාමාන්‍ය විදියට P Q කියලා නම් කරලා තිබ්බත් ඒත් කමක් නැහැ. රයිට් එහෙමනම් අපි බලමු දැන් සාධක ඉල්ලුම් වක්‍රය මේ වගේ නම් සාධක සැපයුම් වක්‍රය මොන වගේද කියලා. රයිට් බලන්න මේ තියෙන සාධක සැපයුම පිළිබඳව පොඩ්ඩක් විනාඩියක් අරන් කියවන්න බලන්න. රයිට් ඕගලන්ට පේනවා ඇති මේකත් නිකන් අර බහණ්ඩ වෙළඳපොලේ බහණ්ඩ පිළිබඳ තියෙන සැපයුම වගේ තමයි නේද? වෙනසක් නැහැ. රයිට් මේකෙත් කියනවා යම් ඕනම දෙයක මිලයි සැපයුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නේද? ඕනම දෙයක මිලත් සැපයුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. රයිට්. ඉතින් ඒක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මොකක්ද අනුලෝම සම්බන්ධය කියන්නේ කියන එක.
මෙතනට ලියා ගමු අපි මේ පැහැදිලි කිරීම. ලියා ගන්න මෙහෙම. සාධක මිල වැඩි වන විට සාධක මිල වැඩි වන විට සාධක මිල වැඩි වන විට සාධක සැපයුම් ප්‍රමාණය වැඩි වන අතර සාධක සැපයුම් ප්‍රමාණය වැඩි වන අතර සාධක සැපයුම් ප්‍රමාණය වැඩි වන අතර සාධක මිල අඩු වන විට සාධක මිල අඩු වන විට සාධක සැපයුම් ප්‍රමාණය අඩු වේ. ඊළඟට එතන යටින් උදාහරණයක් ලියා ගන්න ඕනේ පුතා. පොඩක් එතන යටින් උදාහරණයක් ලියා ගන්න. මෙන්න මේ කොටසේ උදාහරණයක් ලියා ගමු අපි සාධක සැපයුමට අදාළව. ලියා ගන්න මෙහෙම. වැටුප් මට්ටම වැඩිවත්ම වැටුප් මට්ටම වැඩිවත්ම වැටුප් මට්ටම වැඩිවත්ම ශ්‍රමිකයින් වැඩියෙන් ශ්‍රමය සැපයීමට වැඩියෙන් ශ්‍රමය සැපයීමට වැඩියෙන් ශ්‍රමය සැපයීමට වැඩියෙන් ශ්‍රමය සැපයීමට කැමැත්තක් දක්වන අතර කැමැත්තක් දක්වන අතර කැමැත්තක් දක්වන අතර වැටුප් මට්ටම අඩුවත්ම වැටුප් මට්ටම අඩුවත්ම වැටුප් මට්ටම අඩුවත්ම ශ්‍රම සැපයුම අඩු කිරීමට ශ්‍රම සැපයුම අඩු කිරීමට පෙළඹේ අඩු කිරීමට පෙළඹේ. right ඊළඟට අපිට තියෙන්නේ බලන්න. එතන අපිට තියෙනවා දැන් සාධක සැපයුම් වක්‍රය පිළිබඳව අපිට දැන් මෙතන කියනවා සාධක සැපයුම් වක්‍රය ඇඳලා පෙන්නන්නලු.
එතකොට අපි දන්නවනේ සැපියුම් වක්‍රයක් අඳිනකොට සිරස් අක්ෂයේ තියෙන මිල සිරස් අක්ෂයේ තියෙන ප්‍රමාණය නේද? සැපියුම් ප්‍රමාණය තමයි තියෙන්නේ. එතකොට අපි මේ දෙක නම් කරගමු. මේමම නම් කරගන්න මේ පැත්ත P මේ පැත්ත Q ඊළඟට සැපියුම් වක්‍රය අපිට අඳින්න තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ සරල රේඛාවක් විදිහට සැපියුම් වක්‍රය අඳින්න පුළුවන්. නැත්තම් මෙන්න මේ හැඩයෙන් සැපියුම් පොඩ්ඩක් ඉන්න වැරදුනා ඒක. මෙන්න මේ විදිහට සැපියුම් වක්‍රයක් තියෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට. අර අපි ටිකක් MC වක්‍රයක් අඳින්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් හැඩ වෙලා සැපියුම් වක්‍ර තියෙන්නත් පුළුවන්. ඒකට MC වක්‍රයේ හැඩය තිබුණත් කමක් නැහැ සැපියුම් වක්‍රේ. සරල රේඛාවක් විදිහට තිබුණත් කමක් නැහැ. දෙකෙන් ඕනම එකක් මෙතනදී හරි. මේක තමයි සැපයුම් වක්‍රය. උත්තරයි සාධක සැපයුම් වක්‍රය පිළිබඳව ඔගොල්ලෝ දැනගන්න ඕනි කාරණාව. right. ප්‍රස්ථාරය ඇඳ ගන්න බලන්න. right. මං හිතනවා දැන් ඇඳගෙන ඉවර ඇති කියලා. ඊළඟට අපිට තියෙන්නේ සාධක වෙළඳපොලේ සමතුලිතය ගැන කතා කරා. අතව පොඩි කාරණාවක් මම මෙතෙන්දි කියන්න. ඒ තමයි මේ අපි හිතමු මේ ශ්‍රමය සඳහා තමයි මේ සැපියුම් වක්‍රය අඳින්නේ කියලා. ඒතොර ශ්‍රමය කියන නිෂ්පාදකය සඳහා නම් මේ සැපියුම් වක්‍රය අඳින්නේ මේ මිල කියන අක්ෂයට. එතකොට අපි මිල නෙමෙයි ලියන්නේ. මොකද්ද? වැටුප කියලා තමයි ලියන්නේ. නේද? වැටුප නැත්තම් වැටුප් මට්ටම. එතකොට ප්‍රමාණ අක්ෂයේදී එතකොට නම් අපි QL කියලා දාත හැකි. නේද? labor quantity of labor. ශ්‍රම සැපයුම් ප්‍රමාණය නැත්නම් ශ්‍රම ඒකක ප්‍රමාණය කියලා මේ පැත්ත නම් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වක්‍රයත් අපි S කියන එකේදී කියනවා ශ්‍රම සැපයුම් වක්‍රය කියලා. ඔය විදිහට පොඩ්ඩක් ඉතින් නම විතරක් වෙනස් කරලා අපිට ලියන්න පුළුවන්. ඕනේ නම් විතරක් ඒව වරහන් ඇතුලේ ලියා ගන්න. right. ඊළඟට අපි බලමු සාධක වෙළඳපොලේ යම්කිසි සාධකයක් සඳහා සමතුලිතය තීරණය වෙන විදිහ. අමුතු මැජික් එකක් නැහැ නේද? සමතුලිතය තීරණය වෙන්නේ කොහොමද? සාධක වෙළඳපොලේ ඉල්ලුම් වක්‍රයත් සාධක වෙළඳපොලේ සැපයුම් වක්‍රයත් ඡේදනය වීම තුලින් තමයි සාධක වෙළඳපොලේ සමතුලිතය තීරණය වෙන්නේ. යම්කිසි සාධකයකට සමතුලිත මිල තීරණය වෙන්නේ ඒ සාධකය සඳහා පවතින ඉල්ලුමත් ඒ සාධකය සඳහා පවතින සැපයුමත් මත. අපි දැන් මෙහෙම හිතමු. මේක මේ අපි හිතමු මේ ඇවිල්ලා ශ්‍රමය සඳහා වන සමතුලිතය කියලා. එතකොට අපි මේ විදියට ඕනේ අදින්න. මේක ශ්‍රම ඉල්ලුම් වක්‍රය DL, මේක ශ්‍රම සැපයුම් වක්‍රය වැරදුනා. මේක DL, මේක වැරදි. මේක SL මේ විදියට තියෙන්නේ නේද? රයිට්. ඕගොල්ලොත් මේ විදියට ටක් ගාලා ඇඳ ගන්න. තව විනාඩියක් වගේ තියෙන්නේ සෙෂන් එක ඉවර වෙන්න. මේකට ටක් ගාලා ඇඳ ගන්න. මේව සමතුලිතය මාක් කරගන්න දෙපැත්තට. සිරස් පැත්තේ ලියන්න වැටුප කියලා. සිරස් පැත්තේ දාගන්න Q කියලා, QL කියලා. වැටුප ශ්‍රම QL කියලා දාගත්තත් කමක් නැහැ. මේ ශ්‍රම ඒකක ප්‍රමාණය. ඉතින් ඇඳගත්තද?
ඉවරයි. හරි. එන්න මේ මම රතු පාටින් කොටු කරලා තින මෙන්න මෙතන ඊටමත් වැදගත් කාරණාව මේක නම ලියන විදිය මෙතන මෙතෙන්ට ලියන වැටුප් අනුපාතිකය කියලා. වැටුප් අනුපාතිකය. මේ පැත්තට නම් ඕනෙත් නැහැ. මේ පැත්ත ලියා